දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 දෙසැම්බර් 30 බදාදා සිරස්තල මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාංශ 354න් 240ක්ම ඉහළ කොවිඩ් අවදානමක සෞඛ්‍ය වාර්තා හෙළි කරයි. යුක්‍රේනයෙන් සංචාරකීන් 30 දෙනෙකුට කොවිඩ්. ගාලු මුවදොරිනුත් ආසාදිතයන් හමුවේ. රෝහල්වල සායනික පරීක්ෂණ සඳහා කෑගල්ලේ කොවිඩ් ඔසුවට ආචාර්ය ධර්ම කමිටුවේ අනුමැතිය. මෙම ඖෂධය පිළිබඳව සායනික පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ශීතාගාරයේ තිබූ අවසන් මුස්ලිම් කොවිඩ් මළසිරුරු 4ක් ආදාහනය කෙරේ. දේහ ආදාහනය ගැන අදත් විරෝධතා. මේ රටේ ඇවිල්ලා අපි පුරවැසි අපිට අයිතිවාසිකමක් තියෙනවා. මහර බන්දරාගාර ගැටුම පිළිබඳ අවසන් වාර්තාව අධිකරණ ඇමතිට කොවිඩ් ආසාදිත මහර සෙසු මළසිරුරුත් ආදාහනය කරන්න වත්තල මහේස්ත්‍රාත් නියෝග කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කෘෂි කර්මාන්තයේ ජීවනෝපාය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතු වලට බාධා නොකරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කැපිතිගොල්ලෑව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී. ගම සමග පිළිසඳර මෙවර වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ කැපිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කණුගහවෙව ප්‍රාථමික විද්‍යාලයේදී. ඊට ප්‍රදේශයේ මහජන නියෝජිතින් සහ රාජ්‍ය නිලධාරීන් එක් වුණා. දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් බැටකෑ කැපිතිගොල්ලෑව ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න රැසක් ඍජුවම හිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා. ඉඩම්, මහා මාර්ග, කෘෂිකර්ම, පශු සම්පත්, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ යොමු කෙරුණු ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත්තා. ඩාංගොය ජලාශය බැඳලා අවතන් කරලා අවුරුදු 5ක් වෙනවා පදිංචි කරලා තවමත් අපට ඉස්සන්වැය ප්‍රදේශයේ කුඹුරු ඉඩම් දෙනවා කොට ඉඩම් දීලා නැහැ. ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකට යට වෙන අයට හදන්න මේ ප්‍රොජෙක්ට් එකේ යටතේම මුලින්ම තෝරගන්නවනේ. ඉතින් එහෙම තෝරගන්න නැතුවද මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ? ඔව් සර්, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විකල්ප ඉඩම් හඳුනාගත්තට ඒවා නිදහස් කරගෙන නෙවෙයි කටයුතු කරේ. ඒ සඳහා ඉතින් දැන් ඒකට ඒ අය වැරදි නෑනේ. ඒක ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ලබා දෙන්න. ඔබතුමාට පිළිසෙත් දෙලා මේවට තරන්නේ. හොඳයි බොහොම ස්තුතියි. ගැටලුව පැහැදිලි. පාරම්පරික අපි දැන් කුඹුරු කරාන යනවා. ඕන කරන්නේ අපිට ඒකේ ඉඩම් මැද්දෙන් ගිහින් තියනවා මේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගල් දාලා. ඒක අපිට ඉවත් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. දැන් මේ පාර වැව්වේ වගා කරේ නැද්ද? වගා කරලා තියෙන්නේ. ඉතින් අපි බයේ වකුටුලා තමයි කුඹුරු කරන්නේ. කොහෙලා කුඹුරු ගනිත් දන්නේ කියලා. දැන් අර කුඹුර කොහොමද කැලෑවුනේ? දැන් 1/2000 චක්‍රලේක අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ කාර්යාලය එකතු වෙලා අපි කමිටුවක් හදලා තියෙනවා. මේගොල්ලොත් එක්ක කියලා ක්ෂේත්‍රයේ ගැටලු ඔක්කොම විසඳලා නැවත බයින් කඩු දාලා. එතන දැන් ඕගොල්ලෝ බය නැතුව වගා කරන්න වන රක්ෂණයෙන් නඩු දාන්න එපා. නෑ නඩු දාන්න නැහැ. ඒතර පොලිසියනොත් ඒවට පනින්න එපා. ඒ කටයුතු ඉක්මනටම සිද්ධ වෙනවා අධිකාරී ජනාධිපතිතුමනි. අධිකාරී ජනාධිපතිතුමනි, අපේ කුරිරු යුද්ධයෙන් බැටකාලා අවුරුද්දක් හේන් ගොවිතැන් කරපු ඉඩම් ගේ අයිනෙන් පවා ගල් දාලා වෙන් කරලා සීමා කරලා තියෙනවා. දැන් මේක අර Google සිතියමෙන් බලලානේ දාලා තියෙන්නේ ගල්. එතන ඒක නිසා දැන් ඒක හරියට භූමියට ගිහිල්ලා අර කැලෑව තියෙන ප්‍රදේශයෙන් ඒ ගල් දාන්න දැක්කා. අවුරුදු 17 තිස්සේ වගා කරපු ඉඩම් මැදින් වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් ගල් දාලා තියෙනවා. වන ජීවියෙක්ගෙන් STF එක ගිහිල්ලා අපිට දන්නේ නැතුව තිසාති නිකුත් කළා අපි රෑ ආවිල්ලා අරන් ගියා. කවුද මේ STF එකෙන් ආවද කවුද? STF එක ඕවට මැදිහත් වෙන්න එපා. ගස් කපන අයට, කැලෑ කපන අයට ඉඩ දෙන්න එපා. නොමුත් ගොවිතැනක් කරගන්න පාරම්පරිකව ගොවිතැන් කරපු දැන් මේ පළාත්වල ගොවිතැනින්නේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයට ගොවිතැනක් කුඹුරක් බවට
පේනවනම් ඒ කුඹුර මැදින් ආපහු ගල් දාලා උසාවි දාන්න එපා. යුද්ධය අවසන් වුණාන් පස්සේ පාර දිකට වනජීවී ගල් ටික දාගෙන ගියා. ඊට පස්සේ හරක් ටික දාගන්න දෙන්නේ නැහැ. අපේ ළමයිට මේකලා මේ දනගස් වල කනට පාරක් ගහලා හිටන් මේ හැබැයි මේ හරක් දාලා ගස් කපන්නේ නැත්තම් තනකොළ කලාව කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒගොල්ලන්ට වෙනම තැනක් නැති වුණාම ගොයම් වගා කරන බිම් කනවනේ. ඉතින් මේක ගැන අපහු ටිකක් අනිත් පැත්තට හිතන්න. මම ඉඩම් කොමසාරි ජෙනරාල් දැනට ප්‍රාදේශීය ලේකම්තුමා හඳුනගෙන තිනවා තන බිම් සඳහා වෙන් කරන්න පුළුවන් ඉඩම් කොටස් කීපයක්. මේවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තෙන් අර කීප විදිහට කලින් මායිංගල් යුද්ධවල තියෙන නිසා මේ ටික නිදහස් කරලා දුන්නොත් තන බිම් විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැලෑ කපන්නේ නැහනේ. අපි කැලෑ කපන්නේ නැහැ. මේවා නිශ්චිතව භූමි හඳුනාගෙන වෙන් කරන් පස්සේ ඒ ගැටලුව බොහෝ දුරට විසඳන්න පුළුවන් සර්. කවද්ද කරන්නේ? ඒක මම අධ්‍යක්ෂ ජනරාල් දැනට දාන්න දෙන්නකෝ ඒගොල්ලන්ට. හරක් ටික හඳුනා ගන්නකම් ඒගොල්ලන්ට ඉඩ දෙන්න මේ ප්‍රදේශවල. අපේ දරුවෝ ගොඩාක් දස්සයි. ශිෂ්‍යත්ව විභාගයෙන් ගොඩාක් ඉහළ ප්‍රතිඵල ලැබලා තියෙනවා මේ දරුවන්ට. ඒ දැන් වසර ගානක ඉඳලා අපේ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ගුරුවරයෙක් නැහැ. ඒ වගේම මේ පාසලේ පන්ති 5ක් පැවැත්වෙනවා. ඒත් පන්ති 4කට විතරයි පන්ති කාමර තියෙන්නේ. අපි ඉංග්‍රීසි ගුරුවරයෙක් අපි දෙන්න ඕනේ. ඒක දෙන්නම් සර්. මේ ගම්මානට මම ආවම ගුවන් හමුදාවට වසර 70ක් වීම නිමිත්තෙන් මේ ගම්මානය හදලා දෙන්න පොරොන්දු වුණා. එතකොට මේ ගම්මානයේ තියෙන අඩුපාඩු ගුවන් හමුදාවට ලබා දෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් ආදර්ශ ගම්මානයක් ගොඩනගන්න. මේ අතර ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය කණුගහදව ප්‍රාථමික විද්‍යාලයට පිරිනැමූ පරිගණක පහසුකම් සහිත සූරු පන්ති කාමරයේද ජනාධිපතිවරයා විසින් සිසුවා තීරපත් කෙරුණා. දිවිනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 354න් 240ක්ම කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉහළ අවදානමක පවතින බව වසංගත රෝග විද්‍යායකකෙන් නිකුත් කළ නවතම සිතියමක දක්වනවා. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග ඔවුන් සිටි වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගත්තා. එමෙන්ම අද තවත් කොවිඩ් ආසාදිතින් 354 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ නවතම කොවිඩ් අවදානම දැක්වෙන සිතියමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකෙන් නිකුත් කර තිබෙනවා. මෙම සිතියම සකස් කර තිබෙන්නේ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ මට්ටමින් පවතින අවදානම කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කරමින්. ඉකුත් දෙසැම්බර් 11 වනදා සිට දෙසැම්බර් 25 වනදා දක්වා ගත වූ දින 14ක කාලය තුළ ආසාදිතයන් වාර්තා වීම මෙහිදී සැලකිල්ලට තිබෙනවා. ඒ අනුව ඉහළ කොවිඩ් ව්‍යාප්ති අවදානමක් සහිත කොට්ටාශ රතු පැහැයෙනුත් ඊට අඩු අවදානමක් සහිත කොට්ටාශ ලා කොළ පැහැයෙනුත් දක්වා ඇති අතර කහ පැහැයෙන් පෙන්වා ඇත්තේ දින 14 තුළ ආසාදිතයන් වාර්තා නොවූ ප්‍රදේශයි. මෙම සිතීමට අනුව දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 354න් 240ක්ම පවතින්නේ ඉහළ අවදානම් කාණ්ඩය වන අතර තවත් කොට්ටාශ 73ක් අඩු අවදානම් තත්ත්වයේ පවතිනවා. අදාළ දින 14 තුළ ආසාදිතයන් වාර්තා නොවී ඇත්තේ කොට්ටාශ 41ක පමණයි. මේ අනුව ඉහළ අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ ප්‍රමාණය මුළු කොට්ටාශ ප්‍රමාණයෙන් 67ක්. ඕනෑම අවස්ථාවක මේ රෝගය අපි අතර තියෙන්න පුළුවන් අවදානම වැඩි වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අලුත් අවුරුදු උදාවත් එක්ක ජනතාව මොනම ආකාරයකින් සුළු කණ්ඩායම් හැටියට හෝ එක්රැස්වීමෙන් මේ අවදානම අපි වැඩි කරගන්නවා. ඒකෙන් වළකී සිටින්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඊයේ දිවයිනට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් 30 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. නිරෝධායනයට යොමු කිරීමට පෙර ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. මේ එන සියලු දෙනාම පහුගිය පැය 96 ඇතුළත කොවිඩ් රෝගය වැළඳී නොමැති බවට PCR පරීක්ෂණයකින් තහවුරු කළ සහතිකයක් රැගෙන තමා ආවේ. නමුත් අපි දන්නවා ඒ සහතිකයේ එක්තරා ප්‍රමාණයක ආරක්ෂාවක් පමණයි. කොළඹ ගාල මෝදුර ප්‍රදේශයේ ඊයේ අහඹු ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ 152ක් සිදු කර තිබෙන අතර ඉන් 9 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. වෙළඳ සැල් කිහිපයක් දාවරණය වන පරිදි සිදු කළ මෙම පරීක්ෂාවේදී බැලුන් වෙළෙන්දන් 2 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන අතර ඔවුන් එකම පවුලේ සීයා සහ මුණුබුරා බව වාර්තා වුණා. ගාලු මෝදරදී 6% පමණ මේ අහඹු නියදියේ පොසිටිව් වෙලා තියෙනවා. ඉතින් මේක තීරණාත්මක දෙයක්. මෙහිදී වැදගත් වෙනවා Taman ඉදිරියේ කවුද ඉන්නේ? Taman කොහේ හිටියත් මේ අවදානම
අපි ඉස්සරහා තියනවා කියලා හිතාගෙන අපේ සෞඛ්‍ය හුරු පුරුදු නිසි ආකාරයට සිදු කිරීම. පාදුක්ක ගලගෙදර නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මොවුන් සියලු දෙනාම අරුක්වත්ත ප්‍රදේශයේ පසුගියදා ජීවිතක්ෂයට පත් වූ කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින්. රත්නපුර ශික්ෂණ රෝහලෙන් නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරට වෛද්‍යවරයෙක්, හෙදියන් 2 දෙනෙක්, සෞඛ්‍ය සහායකින් 2 දෙනෙක් සහ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් 9 දෙනෙකු අයත්. මෙම ආසාදිතයින් හඳුනාගත් රෝහලේ 24 වන වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයන් 14 දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. රත්නපුර රෝහලට පැමිණීමට අපේක්ෂා කරන යම් අයෙකුට උණ හෝ සෙම්ප්‍රදේශාව පවතී නම් රෝහලට පැමිණීමට පෙර 071 99 022 61 යන දුරකථන අංකය ඔස්සේ රෝහල් බලධාරීන් දැනුවත් කරන ලෙස රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ රොද්රිගෝ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බස්නාහිර පළාත් සීමාවේ ඊයේ සිදු කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 1060ක් අතරින් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ වන විට 10986 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව පසුගිය 18 වෙනිදා සිට සිදු කර තිබෙනවා. එයින් හඳුනාගත් මුළු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා. මීට දින 7කට පෙර හුදකලා තත්ත්වයට පත් කෙරුණු කොස්ගම පොලිස් බල ප්‍රදේශය අද පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරාල් චවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ආසාදිතයන් සුලභව වාර්තා වුණේ සීතාවක අපනයන සැකසුම් කලාපයෙන්. එහෙත් තවදුරටත් එම කලාපයේ කටයුතු සිදු කරගෙන යාමට පාලනාධිකාරිය අද පැවති සාකච්ඡාවකදී තීරණය කළා. අද වෙන විට සීතාවක ආයෝජන කලාපයෙන් කොරෝනා රෝගීන් 674ක් හමු වෙලා තියෙනවා. හැබැයි 674ක් හම්බ වෙන්නේ 3000ක සේවක සංඛ්‍යාවෙන් 140ක් විතර පරීක්ෂාවට ලක් කිරීමේ වාතාවරණයක් තුල. ඒ නිසා ඒක මහා විශාල ඉලක්කමක් විතර අපි දකින්නේ. සේවකයන් ආත්ම විශ්වාසයෙන් වැටෙවිලා කටයුතු කරන තත්ත්වය ඇති කරගන්න අපි සාකච්ඡා කරා. ඒ අනුව අපි තීරණය කරා කලාපයේ තුලම අතරමැදි රෝහලක් හදලා යම්කිසි කෙනෙක් වැඩ කරන අතරතුර තමන් කොරෝනා පොසිටිව් කියලා දැනගත්තොත් ඒ අය අපි අතරමැදි රෝහලේ රඳවලා තියෙනවා රෝහලකට ගෙන යන්නතු. COVID-19 ආසාදිතයන් 460 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර දිස්ත්‍රික්ක 21කින් ආසාදිතයින් හඳුනාගෙන උනා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 249 දෙනෙකු වාර්තා වූ අතර අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 29 දෙනෙකු වාර්තා වුණා. අලුත්කඩේ, මට්ටක්කුලිය, කොල්ලුපිටිය, වැලිකඩ බන්ධනාගාරය, දෙමටගොඩ, මර්දාන සහ ඔරුගොඩුවත් යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 52 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයන් පූගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. සංචලන සීමා පනවා ඇති පූගොඩ කුමාරි මුල්ල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 238ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. වැල්ලම්පිටියේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පසුගිය 28 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනය බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මෙම මරණයත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහළ ගියා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 42000 ඉක්මවා තිබෙනවා. සුවය ලැබූ ගණන 34623ක් දක්වා ඉහළ ගියේ අද තවත් 698 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යාමත් සමගයි. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනින් අද අවධානය යොමු කෙරුණේ මෙරට එලිමහන් සංගීත හා නර්තන ප්‍රසංග වෘත්තිකින් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවයි. මේ රටේ හැම ශේෂ්ත්‍රයක්ම වැඩ කරනවානේ. ඉස්සෙල්ලාම නැවැත්තුවෙත් කලාව තාම හරියට පටන් ගත්තේ නැත්තේ විධිමත් විදිහට පටන් ගත්තේ නැත්තේ කලාව. දැන්ලා ජාතික ආදායමට අපි කොච්චර දෙයක් මේ කලාකරුවන් විදිහට අපි කරලා දෙනවද? සෞඛ්‍ය නීති රීති වලට අනුව අපි ලෑස්ති වැඩ කරන්න. දැන් අපි ලියලා තියෙනවා ඩිරෙක්ටර් ජෙනරල්ට. ලියුමක් ඇදලා තියෙනවා අපිට හම්බ වෙන්න ඕනේ කියලා. මේක ගැන කතා කරන්න. කිසිම උත්තරයක් නැහැ. ආණ්ඩුවේ කට්ටියටයි ඇමතිවරුන්ටයි ඒගොල්ලන්ගේ උත්සව කරන්න පුළුවන් නම් අපිට බැරි ලීසින් ප්‍රශ්න. එතකොට බැංකු වලින් ණය ගත්ත කට්ටිය. ඉතින් මේගොල්ලෝ දැන් ඉල්ලන්නේ තවත් රජයෙන් අපිට ආධාර දෙන්න කියලා නෙවෙයි. අපේ වෘත්තීය ක්‍රමවේදයකට අනුව පටන් ගන්න ස්ටාර්ට් කරන්න අපිට අවස්ථාව දෙන්න. අපි බලා ගන්න ඒක. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට යටත්ව උපකාරක පන්ති යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසද වෘත්තීය දේශකවරුන් අද යලි ඉල්ලීමක් සිදු කළා. දෙසැම්බර් 28 සඳුදා පැවැත් වූ කොවිඩ් කාර්ය සාධක බලකාර රැස්වීමේදී විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙනවා යුද හමුදාපතිතුමාට මේ නැවත උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා සුදුසු නිර්ණායක ගුරුවරුන් සමග සාකච්ඡා කර සකස් කර නැවත මේ පන්ති ඉතා කඩිනමින් ආරම්භ කරන්න අවස්ථාව සලසා දෙන ලෙස. අපි ඒ ලැබෙන නිර්ණායක සමග සියලු සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පන්ති ආරම්භ කරන්න සමස්ත ලංකාවේම වෘත්තීය දේශකවරු විදියට අපි සූදානමින් ඉන්නවා.
එතර සෞඛ්‍ය ආරක්ෂිතව මගින් ප්‍රවාහනය නොකළ පුද්ගලිකාංශයේ බස් රථවල බලපත්‍ර 50කට ආසන්න සංඛ්‍යාවක් තහනම් කර ඇති බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතා පවසනවා. ළංගමේ උපදෙස් අකුරට පිළිපදිනවා. පෞද්ගලිකාංශයේත් 90% උපදෙස් පිළිපදිනවා. ඒ වගේම අපිට ඉල්ලීම් එනවා කවද්ද මේවා නැවත දෙන්නේ කියලා. කවදා හෝ කොවිඩ් මේ ලෝකෙන් තුරන් වෙච්ච දවසට තමයි නැවත අපි මේ බලපත්‍රය යට ලබා දෙන්නේ. කොළඹ අධිකරණ වෛද්‍ය විශ්වවේද ආයතනය අසල ශීතාගාරයේ තැන්පත් කර තිබුණු තවත් කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහ 4ක් අද ආදාහනය කෙරුණා. කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහ ආදාහනයට විරෝධය පළ කිරීම අදත් මෙරටදී සිදු කෙරුණු අතර එංගලන්තයේ ලෙස්ටර් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවද විරෝධතාවක නිරත වුණා. කොළඹ රජයේ වෛද්‍ය විශ්වවේද ආයතනයේ අසල ශීතාගාර කන්ටේනරයේ පසුගිය සමය පුරා කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහයන් 19ක් තැන්පත් කර තිබුණා. විටින් විට එහි තැන්පත් කර තිබුණු දේහයන් ආදාහනය කිරීමෙන් පසු අදවන විට එහි ඉතුරු තිබුණේ කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහයන් 4ක් පමණයි. අද පෙරවරුවේ එම දේහයන් 4ත් ආදාහනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ අනුව රජයේ වියදමින් එම දේහයන් බොරැල්ල සුසාන භූමියේ ආදාහනාගාරයේදී ආදාහනය කෙරුණා. මෙතර කොවිඩ් ආසාදිතව මේ යන මුස්ලිම් ජාතිකයන්ගේ මලසිරුරු බොහොම දානයට අවසර දෙන්න ඉල්ලා මුස්ලිම් සිවිල් සංවිධාන කිහිපයක් අද මහනුවර නගරයේදී විරෝධතාවයෙන් නිරත වුණා. මුළු ලෝකෙම කියන දේවල් අපේ රට අහන්නේ. අපේ රට කියන දේවල් අපි කොහොමද අහන්නේ? අපිට අයිතිවාසිකමක් තියෙනවා. අද COVID-19 නිසා මේ ගියාම පන්සකුලයක්වත් දෙන්නේ නැතුව ආදාන කරනවා. මම හිතන්නේ ඒක වැරදි. ඒ වගේම මුස්ලිම් සහෝදරයෙක් නැති වුණාම අපිටත් වගකීමක් තියෙනවා. ඉදමාව නාවන්න ඕනේ. සුදු රෙදි වලින් අන්දන්න ඕනේ. පල්ලියට ගිහලා වන්දවන්න ඕනේ. ඊට පස්සේ භූමි දානය කරන්න ඕනේ. WHO එකේ කියනවා නම් මේක භූමි දානය කරන්න පුළුවන් කියලා. මේ ඉන්න සොක්කට වෛද්‍යවරුන්ටයි මේක තේරෙන්නේ නැත්තේ. මේ අතර එංගලන්තයේ ලෙස්ටර් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවද අද එම නගර මැදේ විරෝධතාවයෙන් නිරත වුණේ මෙරට කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනයට විරෝධය පළ කරමින්. එමෙන්ම තවත් පාර්ශව කිහිපයක් මේ පිළිබඳව අදත් අදහස් පළ කළා. මේ කොරෝනා ව්‍යසනයත් සමග අපි සෙල්ලම් කරන්න ගියොත් මං හිතනවා අපි හැම කෙනාගේම ජීවිත අකාලේ විනාශ වෙන්න බැරි කමක් නැහැ. සෞඛ්‍යයත් එක්ක දේශපාලනයේ සෙල්ලම් කරන්න සුදානම්වත් එපා කියලා අපි කියනවා. විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කරන පක්ෂයේ තවත් පැත්තකිනුත් ඊටත් ඔබට ගිය දේශපාලනඥයින්ගේ වියරු ප්‍රකාශත් නිසා 2021 අවුරුද්දේදී අපට නැවතත් ජාතිවාදී ගැටුමකට යන්න වේද කියන බය සමස්ත ලංකාවාසී සියලු දෙනා තුල පවතින තත්ත්වයක්. මාවනැල්ල හිඟුල කියන හිඟුල හන්දියේ තියෙන බුදු පිළිමයට යම්කිසි පිරිසක් හානි කරලා තියෙනවා. එතන තිබිච්ච ගිලම්පස තියෙන පීරිසි දෙක තුනකුත් කුඩු කරලා දාලා තියෙනවා. ඊට පෙර ආතුව ගල් කොරියක තිබිච්ච වෙඩි බෙහෙත් තොගයක් අතුරුදහන් වෙලක් තියෙනවා. මේ සිද්ධියම තමයි 2018 වර්ෂයේදී දෙසැම්බර් මාසේ සිද්ධ වුණේ. පාස්කු ප්‍රහාරය දුන්නා. බලට ඊළඟ පහර දෙනවා ඊට වඩා දැවැන්ත විදියට කියන එක දැන් මේ බය නැතුව කියනවා. බලා ඒක තේරුම් අරගෙන මුස්ලිම් මරණ භූම දානය කරන්න දීපන්. ඔය දාන සෙල්ලම් වලට හයිරන් වලට අපි බය වෙන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. අධිකරණ ඇමතිවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා දේහයන් භූමි දානය කරන්නට නොදුන්නෝතින් ඉස්ලාම් තරුණයන් වැඩි කාලයක් නොගොස් ආයුධ අතට ගන්නවයි කියලා. ප්‍රශ්නේ සමාජයට ගෙනාවේ ආණ්ඩුවයි. ආගමික ඝට්ටනයක් ඇතිවන තරමට දුරදෙ ගිහිල්ලා තියෙනවා. දෝෂණ ආදී පවත්තන්ට ගියොත් එහෙම රටේ ජනතාවත් අපහසුවටපත් වෙනවා, රජයත් අපහසුවටපත් වෙනවා. විශේෂයෙන් ආගමික නායකයින් එකතු වෙලා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අපිට තියෙනවා ප්‍රශ්න කීපයක් අහන්න. දැන් පත් කරලා ඉන්න අලුත් කමිටුවේ සභාපති ජෙනිෆර් පෙරේරා මහත්මියගෙන්. පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට එතුමියගෙන් අහන්න තියෙන. ඔබතුමිය මේ වෛරසය පිළිබඳ අධ්‍යයනය කරන කමිටුවේ සභාපතිත්වය දරන්නේ ඔබතුමිය වෛරස විද්‍යාව පිළිබඳව විශේෂඥවරියක්ද? එහෙම නැත්නම් බැක්ටීරියා පිළිබඳ විශේෂඥවරියක්ද? සිදු විද්‍යාත්මක පදනමක් නැතුව කමිටුවක් පත් කරලා දේශපාලකයන්ගේ අවශ්‍යතාවයේ ඒ කමිටුව හරහා ඉටු කර ගැනීමට දරන උත්සාහය ඊටාම පිළිකුලෙන් යුක්තව අපි හෙලා දකිනවා. මේ ආණ්ඩුවේ පැවැත්ම රැක ගන්න හදන්නේ මේ මලමිනී ජාතිවාදයට හරවලා කියන කා නිසා මේවට අහු වෙන්න අප අවශ්‍ය නැහැ. ඕනෑම ආගමක් ඕනෑම ජාතියක් පවතින්නේ මේ වසංගතයෙන් බේරුණු. ඉතින් ඇත්තටම අපි රවුලයි කනයි දෙකම බේරන්න කටයුතු කරන්න වෙලා තියෙන්නේ. තිගරු ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් කැබිනට් එකේ අදේදී තීන්දුව කරලා කමිටුවක් දාලා තියෙනවා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක්. ඒකෙදි තීන්දුව වෙයි ආදානය කරනවාද භූම දාන. එහෙම නැතුව කවුරු හරි බෝඩ් ඇල්ලුවා කවුරු හරි විරෝධතාව දැක්වුවා කියලා නම් අපි තීන්දුව ගන්නෙ නැහැ.
ආදාහනය හෝ භූමිදානය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබූ මහර බන්තනාගාර ගැටුමෙන් මියගිය කොවිඩ් ආසාදිත සෙසු රැඳවුවන් සිව් දෙනාගේ මෘතදේහද ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා. ඒ බන්ධනාගාර නොසන්සුන්තාව සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය යළි කැඳ වූ අවස්ථාවේදී ඉකුත් නොවැම්බර් මාස 29 සහ 30 යන දින තුල මහර බන්ධනාගාරය ඇති වූ ගැටුමේදී රඳුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මූලික පරීක්ෂණ වලින් අනාවරණ වූයේ ඔවුන්ගෙන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන් සිව් දෙනෙකුගේ මෘතදේහ වත්තල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් ආදාහනය කෙරුණා. නමුත් සෙසු රඳුවන්ගේ සිරුරු ආදාහනය පිළිබඳ අගතිරපත් පාර්ශ්ව මතු කළ විරෝධතා හමුවේ පසුගිය 23 වෙනිදා වත්තල මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ එම දේහ ආදාහනය හෝ භූමිදානය කිරීම පිළිබඳ තීන්දුව අද දක්වා කල් දැමීමටයි. ඒ කොවිඩ් දේහ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ වන විට අධිකරණ ඉදිරිපත් කර තිබූ ලේඛන කිහිපයක පරස්පරතා හුවා දක්වමින් ඒ අනුව අද එම නීති කෘත්‍ය යළි කැඳවනු ලැබුවා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ ඉදිරිපත් කර තිබූ නව වාර්තා කිහිපයක් පිළිබඳ රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය කරුණු පැහැදිලි කළා. ස්වාමීනි, කොවිඩ් මෘතදේහ ශීතාකාරවල තැන්පත් කිරීම සම්බන්ධයෙන් සඳහන් කළ ලිපිය අධිකරණයේ හමුවේ ගැටලුකාරී තත්ත්වයක් මතු කළා. එම ලිපිය 2020 දෙසැම්බර් 16 වන දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ ඇමතිවරයාට යොමු ලිපියක්. එය ඔහු යොමු කර තිබෙන්නේ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ ලිපියකට පිළිතුරු ලෙස පමණයි. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිව දක්වලා තිබෙනවා COVID-19 ආසාදිත මෘත ශරීර සම්බන්ධයෙන් රජය මේ වෙද්දීත් දරන ස්ථාවරය එම සියලු මෘත ශරීර ආදාහනය කළ යුතුයි කියන කාරණය. 2020 අප්‍රේල් 11 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද දක්වා වෙනස් වී නැහැ. ඒ අනුව කොවිඩ් ආසාදිත සෑම මළ සිරුරක්ම ආදාහනය කළ යුතුයි. ඒ ගැසට් නිවේදනය තුළ කිසිදු ජනවර්ගයක් වෙන් කර දක්වා නැහැ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අදාළයි. මෙතෙක් මියගිය COVID-19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු සියල්ලමත් ආදාහනය කර තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කළා. ඔවුන් නිර්දේශ කළේ වෛරසය විනාශ කිරීමට වඩාත් සුදුසු ක්‍රමවේදය මෘත ශරීර ආදාහනය කියලා. මෙම වෛරසය විනාශ වන්නේ අධික උෂ්ණත්වයකදී පමණයි. මෘත ශරීර ශීතකරණ තුළ තැබුවොත් වෛරසය විනාශ වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවල කිසිදු තැනක සඳහන් වෙන්නේ නැහැ මෙම මෘත ශරීර භූමිදානය කළ යුතුමයි කියලා. ඒ රටට අනන්‍ය විදිහට තීරණ ගන්න පුළුවන්. ඒ වගේම දිනෙන් දින COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම වැඩි වෙනවා මිසක් අඩුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ සියලු කාරණා සලකා බැලීමේදී විශේෂඥ මතය වන්නේ කොවිඩ් ආසාදිත සියලු මෘත ශරීර ආදාහනය කළ යුතුයි කියන එක. යයි රජයේ නීතිඥවරිය පැහැදිලි කළා. මේදී මහේස්ත්‍රාත්වරයා විමසුවේ මියගිය රඳුවන්ගේ මෘත ශරීරවල තිබේ ආගන්තුක ද්‍රව්‍යවල සාම්පල විශේෂඥ කමිටුව විසින් ගෙන ඇද්ද යන්නයි. නිෂා රජාරත්න මෙනවිය පැවසුවේ මෘත ශරීර තුළ තිබී හමු වූ උණ්ඩ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යයි විශේෂඥ කමිටුව තමන්ට වාචිකව දැනුම් දුන් බවයි. කරුණු සලකා බැලූ වත්තල මහේස්ත්‍රාත් බුද්ධක ශ්‍රී ලාංකන මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂඥ කමිටුව විසින් මෘත ශරීර තුළ තිබූ මූණිසම් කොටස් හා අපරාධ විමර්ශනයට අවශ්‍ය ආගන්තුක ද්‍රව්‍ය මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එබැවින් මෙම සිරුරු භූමිදානය කර යලි සාක්ෂි සෙවීමක් සඳහා ගොඩගැනීමක් අවශ්‍ය නැහැ. එබැවින් මෙම මෘත ශරීර හතරත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව රජයේ වේදමින් ආදාහනය කරන්න. අවසන් කටයුතු සඳහා සහභාගී වීමට සහ නිසි ලෙස අවසන් ගෞරව දැක්වීමට ඥාතීන්ට අවස්ථාව දෙන්න යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා. මේ අතර මහර බන්ධනාගාරය ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව අද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත බහර දෙනු ලැබුවා. ඒ කමිටු සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ප්‍රමුඛ කමිටු සමාජිකයින් විසින් අපිටත් තිබුණා මේක යට ගහන්න කවුරු හරි පුද්ගලයෝ දෙන්නේ තුන් දෙනෙක් සම්බන්ධ කරලා මේක ගහලා දාන්න. එහෙම කරන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. සම්පූර්ණයෙන්ම අපි පත් කරේ ස්වාධීන කමිටුව. ඒ කමිටුවට අපි කිසිම නිර්දේශ දුන්නෙත් නැහැ. කිසිසේත්ම මැදිහත් තුනෙත් ස්වාධීනව පරීක්ෂණය කරලා අපිට වාර්තාව ලබා දෙන්න කියලා තියෙනවා. ඒ අනුව තමයි මේ වාර්තාව ලැබිලා තියෙන්නේ. මෙවැනි දෙයක් වළක්වා ගැනීමට හැකියාවක් තිබුණාද? මේදී සීමාවන් ඉක්මවලා කවුරු හරි කටයුතු කරලා තියෙනවද? නැත්නම් ආත්මර්ෂාව ඇතුළත කටයුතු කරලා තියෙනවද කියන එක පිළිබඳව අපි සලකලා බලන්නට. අපරාධමය දේවල් සම්බන්ධයෙන් අපි මෙතුමන්ලාගෙන් බලාපොරොත්තුවක් කරේ නෑ. ඒක පොලිසිය විසින් කරගෙන යනවා. මේ යම්කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවනම් අපි ඒවා වළක්වා ගන්න සහ යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් සිදු වෙනවනම් ඒ සම්බන්ධයෙන් ගන්න ඕන පියවර ගන්න අපි පසුබට වෙන්නේ නෑ කියන එකත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕන. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීමට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය අද හිමි වුණා.
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කළේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් යොදා ගනිමින් සායනික පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ ලේඛන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කරන බවයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධ ලබා ගන්නා රෝගීන් දින 3ක් තුල සුව වන බවට මීට මාසයකට පෙර වතුපිටිවල රෝහලේ සිදු කළ සායනික පරීක්ෂණ දෙකකදී ලබාගත් PCR පරීක්ෂණ මගින් තාවුරු වූ බව අද දෙරණ රටට අනාවරණ කළා. ඉන් අනතුරුව මෙම ඖෂධය ගැන පරීක්ෂණ ජනාධිපතිවරයා විසින් ඖෂධ නිෂ්පාදනයේ සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පවරනු ලැබුවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ආචාර්ය සේනක පිළිපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙරට වෛද්‍ය විද්‍යාල 8ක මහාචාර්යවරුන් 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත්තා. මසකට වැඩි කාලයක් දේශීය ඖෂධය පිළිබඳ මූලික පරීක්ෂණය පැවැත් වූ මෙම විශේෂඥ කමිටුවට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධර්ම කමිටුව විසින් අදාළ ඖෂධය යොදාගෙන කොවිඩ් රෝහලක සායනික පරීක්ෂණයක් කිරීම සඳහා අද අනුමැතිය ලබා දුන්නා. ඒ පිළිබඳව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය අද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළා. කෑගල්ලේ ධම්මික මහතා විසින් ඉදිරිපත් කරන ලද ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය ආචාර්ය ධර්ම කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවා. දැනට අපිට වාර්තා වී තිබෙනවා ආචාර්ය ධර්ම කමිටුවේ අනුමැතිය ලැබී තිබෙන බව. ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව ඉදිරියේදී සායනික පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සඳහා දැනට අප මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අනුව ආචාර්ය ධර්ම කමිටුවේ අනුමැතිය අප විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඔහු තම සායනික පරීක්ෂණය සඳහා අප වෙත අනුමැතිය ලබා දී යුත්තේ. ඒ අනුමැතිය ලැබුණු පසු සායනික පරීක්ෂණ අදාළ විද්වත් කමිටුව විසින් ආරම්භ කරනු ඇති. මෙය වරදවා වටහා ගත යුතු නැහැ. පැණිය අනුමත කිරීමක් හැටියට ඇත්තටම පැණිය පරීක්ෂාවට ලක් කිරීම සඳහා රජයේ රෝහලක පර්යේෂණාත්මකව ලබා දීලා එහි ගුණාගුණ බැලීම සඳහා ලැබුණ අනුමැතියක් තමයි අද දිනේදී ඒ ආචාර්ය ධර්ම කමිටුව මගින් ලබා දීලා තියෙන්නේ. වැඩි වුණොත් සති දෙකක වගේ කාලයක් තුල එහි ගුණාගුණ පිළිබඳ නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි. අදත් පාර්ශව කිහිපයක් මේ පිළිබඳව අදහස් පළ කළා. දැන් අර ධම්මික පැණිය පිටිපස්සේ එහෙම නැත්නම් ගංජා පැණිය පිටිපස්සේ දුවයමින් ජනතාව මුලා කරමින් හිටපු අයට දැන් ඒවායේ බොරුව වංචාව ඒ පුජ්‍යලින්ගේ තත්ත්වය හෙළිදරව් වෙලා තියෙනවා. මේවා දේශීය හෙළවැදකමට කරපු සහගහන අපරාධයක් මේ. එතකොට එහෙම තියෙද්දි AZ AstraZeneca එන්නත ඩොලර් 1.64කට එක එන්නතක් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා. එතකොට අපිට මේ මුළු රටේම මිලියන 20ක් වෙච්ච ජනතාවට මේක ලබා දෙන්න යන්නේ ඩොලර් මිලියන 40යි. ඒ කියන්නේ රුපියල් මිලියන 8000ක් පමණ. අර විල්මා සීනි ගණදෙනුවෙන් විතරක් කහට කෝප්පෙන් අපේ ජනතාවගේ ගහපු ගාන ඊට වඩා වැඩි. අද වෙනකොට වාර්තා වෙලා තියෙනවා ෆයිසර් කම්පැනි නිෂ්පාදනය කරපු එන්නතෙන් 10 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගියා කියලා. නමුත් ඒව සම්බන්ධව කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ධම්මික පැණියෙන් බිව් එක්කෙනාට කොවිඩ් හැදුනා නිකන් කිසිම පදනමක් නැතිව ඔවුන් සපයන තොරතුරු වලටත් විද්‍යාත්මක පදනමක් නැහැ. එවැනි තත්ත්වයකට වැටෙන්න එපා. මේ පරිශ්‍රයේ ප්‍රතිඵලය 100% සාර්ථක වුණොත් ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ඉපදිච්ච හැම කෙනෙකුටම පොදුවේ විඳ දරා ගන්න පුළුවන්. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිප් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළ කිරීම වළක්වමින් සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශයේ හිමි MTV පෞද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ජනවාරි 8 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ අද පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා සභාපතිත්වයේ දරන MTV පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට එහි සභාපති දිලිප් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය නොවැම්බර් 23 වනදා සති දෙකක් සඳහා වාරණ නියෝගයක් නිකුත් කළා. සිරස නිවස් ෆස්ට් ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් COVID-19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටලානයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළ කළ බව පැමිණිලිකාර ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා. ඒ තුළින් සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදු වූ බවයි පැමිණිලිකාර පාර්ශවය සඳහන් කළේ. මෙම නීති කෘත්‍යය අද නැවතත් කොළඹ අතිරේක දිසා විනිසුරු ලක්මාලි ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී සිරස නිවස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශයේ හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ජනවාරි 8 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කෙරුණා. ඊට වග උත්තරකාර MTV පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පළ කළා. එනුව අතුරු තහනම් නියෝගය පිළිබඳ විමසීම එළඹෙන ජනවාරි 8 වෙනිදා ආරම්භ කරන බවයි අධිකරණය ප්‍රකාශ කළේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්.
කොල්ලුපිටිය ආරල්ද මෙල්මාවත ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක බිම් මහල සම්පූර්ණයෙන්ම වැසි ජලයෙන් යටවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සහ ගිනි නිවන රථ යොදා ගැනීමෙන් පැය 10ක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අද පෙරවරුවේ අතුරුදන් පුද්ගලයාගේ මලසිරුර සොයා ගැනුණු අතර ගොඩනැගිල්ල ඉදිකිරීම් සමාගමේ සේවයේ නිරත බදුල්ල ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. හම්බන්තොට නිමලව අබේභූමිය ඇතුළු ග්‍රාම සේවා වසම් 15ක් ආවරණය වන පරිදි ඉදිකරමින් තිබූ විදුලි වැට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඒ ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග කිරීමට විරෝධය පළ කරමින් එම ප්‍රදේශවල ජනතාව අද විරෝධතාවයක නිරත වුණා. ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව ගෙන්වා තිබේදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය දීවර වරායේදී බහරියට ගත් කහතොගය ඒ රාත්‍රියේ ගිනි තබා විනාශ කිරීමට පියවර ගැනුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.